සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්ඛවේ සංඝාවත්තෝනි කතමානි චත්තාරි දානං පෙය්‍ය වච්ඡං අත්තචරියං සමානත්තතාති. පින්වත්නි, ඔබ සියලු දෙනාටම මුලින්ම ප්‍රාර්ථනා කරන්නේ කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් හැම දිනාටම ලැබේවායි කියලා කියන මූලික ආශිර්වාදය තමයි අපි මේ වෙලාවේදී හැම දිනාටම මුලින්ම ප්‍රාර්ථනා කරන්නේ, ආශිර්වාදය කරන්නේ. අද මේ මැදින්පුර 15ක පොහොය දවසේදී මේ සදහම් දේශනාව සඳහා අප මාතෘකාවක් විදියට යොදාගත්තේ අංගුත්තර නිකායට අයත් සංඝාවත්තු කියන සූත්‍ර දේශනාව. මේ සංඝාවත්තු සූත්‍ර දේශනාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මහණෙනිය ආමන්ත්‍රණය කරමින් දේශනා කරන්න යෙදුණා. මහණෙනි, මේ ලෝකයේ තුල මිනිස්සෙකුගේ ජීවිතය සමාජයක් ਸਰව සම්පූර්ණත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කරන යහපත් වූ සමාජයක් ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය කරන මූලිකම ධර්ම කාරණා 4ක් භාග්‍යතුන් වහන්සේ වෙලාවේදී දේශනා කළා. ඒ තමයි දානය, ප්‍රේ වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව කියන කාරණාව. අප දන්න බොහෝ වෙලාවට මේ වචනේ ඇහෙන විටම ඒක කෙනෙකුට බොහොම සරල කාරණාවක් විදියට ග්‍රහණය කරගන්නවා. මේක සමහර වෙලාවට ඔබ දහම් පාසල් අධ්‍යාපනයේදී එහෙම නැත්නම් ඔබ නිරන්තරයෙන්ම ඔබේ දෛනික ජීවිතයේ තුල ධර්මදේශනාවලදී භික්ෂුන් වහන්සේලාගේ බොහෝ කාරණාවන් වලදීත් මේ කියන මූලික කාරණාව පිළිබඳව එක්තරා ආකාරයකට කෙනෙක් හිතන්න කල්පනා කරන්න පුළුවන් අපි මේක අහලා තියෙන ධර්ම කාරණාවක් නේ කියලා. ඇත්ත වශයෙන්ම මේ කාරණාව පිළිබඳව සලකලා බලනකොට අපිට මේක බොහොම ගැඹුරු ආකාරයකට සාකච්ඡා කරන්න පුළුවන්. අද මේ දේශනාවේදී මා ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමානාත්මතාව කියලා කියන වචනය. එහෙම නැත්නම් සමානාත්මතාව කියලා කියන වචනය තුල අන්තර්ගත වන වටිනා ඒ වගේම එහි තුල තිබෙනා වූ අන්තර්ගත වෙලා තිබෙනා වූ වටිනා ධර්ම කාරණාව මොනතරම් අපට අපේ ජීවිතේට, සමාජයට, වර්තමාන ලෝකයට බද්ධ කරගන්න පුළුවන්ද කියන කාරණාව තමයි අපි මූලික වශයෙන්ම ඔබට මෙතනදී මා විග්‍රහ කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සමානාත්මතාවයේ නෙමෙයි සිංහල වචනය, නියම සිංහල වචනේ තමයි සමානාත්මතාව කියන වචනය. එතකොට ඇයි මේ සමානාත්මතාව පිළිබඳව කතා කරන්නේ? සමානාත්මතාව කියලා මේ වචනය ඔක්කොටම සමාන විදිහට සලකන්න ඕන, සමාන විදිහට සලකන්න ඕන කියලා මේ කියන වචනය භාවිත කරන්නේ අත වශයෙන්ම සමාජය තුළ එක්තරා ආකාරයකට අසමානාත්මතාවක් ගොඩනැගිලා තිබෙන නිසා. අපිට පේනවා සමාජයේ හැම තැනකම කටයුතු කරන විට සෑම ස්ථානයකම සෑම ප්‍රවේශයකටම බොහෝ තැන්වලදී අපිට පේනවා අසමාන විදියට සලකන ස්වභාවයක් තිබෙනවා.
ඒ නිසා අපිට පේනවා මේ වචනය මීට අවුරුදු 2500කට ඉස්සෙල්ලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළත් අදටත් එකසේම පින්වත්නි මේක ගලප ගන්න පුළුවන්. එතකොට බුද්ධ වචනයේ තුල සඳහන් කරපු බොහෝ කාරණාවන් වර්තමාන ලෝකයේ තුල වැඩි වැඩියෙන් අපට පේනවා සමාජයේ තුල වඩාත් කතා බහට ලක් කරන ඒ වගේම වඩාත් ජීවිතයට ප්‍රායෝගික වශයෙන් භාවිතයට ගන්න පුළුවන් කාරණාවන් තාමත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. දැන් මම ඔබට සඳහන් කරන්නම් බලන්න වර්තමාන ලෝකයේ තුල දැන් ලෝකේ යුද ගිනි ඇති වෙලා තිබෙනවා. මහා බලවන්ත රටවල් අනිකුත් ප්‍රත්‍යන්ත රටවල් යටත් කරගන්නට තමන්ගේ බලය ව්‍යාප්ත කිරීම සඳහා සමහර වෙලාවට කටයුතු කරනවා. එතකොට අපිට පේනවා රටවල් අතර, ජාතීන් අතර, ආගම් අතර, මිනිසුන්ගේ කුලගොත් අතර මේ සියල්ලක් තුළදීම විශාල අසමානතාවක් මේ ලෝකයේ තුල අපිට දකින්න හැකියාවක් තිබෙනවා. මෙන්න මේ කියන අසමානතාව අපිට පේනවා නියම ආකාරයකට විග්‍රහ කරලා ඒ සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමීමට ලක් කළේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඇයි එහෙම භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය පිළිබඳව මෙතනදී මා කතා කරන්නේ සඳහන් කරන්නේ. පින්වත්නි, බුද්ධ වචනයේ තුල සඳහන් වන දේශනාවේ සඳහන් වන වටිනා වචන දෙකක් තිබෙනවා. ඒ තමයි සම්මුති ලෝකයේ සහ පරමාර්ථ ලෝකයේ කියලා. මේ සම්මුති ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු තමන් පනවාගත්ත, සකස් කරගත්ත, පිළියෙල කරගත්ත ප්‍රඥාප්තියෙන් විදියට ගොඩනගාගත්ත දේවල් තියෙනවා. මිනිස්සු ඒවට වටිනාකම් ලබා දීලා තියෙනවා. මිනිස්සු හිතනවා, කල්පනා කරනවා මේවා ඊටමත් වටිනවා, මේවා ඊටමත් හොඳයි, මේවා ඊටමත් උසස්. මේ ආදී වශයෙන් මේ ලෝකයේ තුල ජීවත් වෙන විට අපිට පේනවා සම්මුතියක් තුල ජීවත් වෙන මිනිස්සු ඒ සම්මුතිය තුල තමන් ගොඩනගාගත්ත, සකස් කරගත්ත, පිළියෙල කරගත්ත දේවල් ඒවා උසස්යයි කියලා මිනිස්සු හිතනවා, කල්පනා කරනවා. කෙනෙක් තමන්ගේ වෘත්තිය ඊටමත් උසස්යයි කියලා හිතනවා. තමන්ගේ પરම්පරාව, තමන්ගේ කුලගෝත්‍ර උඩරට පහතරට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ඕනෙම කාරණයක් කරගත්තට පස්සේ ඔබටම පේනවා, ඔබටම දැනෙනවා ඔබට ඔබේ ජීවිතයේ තුළ මොනතරම් මිනිසු මේ සම්මුති ලෝකයේ තුළ උසස්යයි කියලා හිතාගෙන සම්මත කරගත්ත දේවල් සමාජය තුළ ගොඩනගාගෙන තියනවාද කියලා. මේ සියල්ලක්ම භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරන්නේ මේ මිනිස්යාගේ තිබෙන්නා වූ නොදැනීම නිසා සිදුවෙන කාරණාවක්. ඒකට අපි වචනයක් පාවිච්චි කරනවා අවිද්‍යාව කියලා කියන වචනය. එතකොට මේ අවිද්‍යාව නිසා තමයි මිනිස්සුන්ට තමන්ගේ ජීවිතයේ තුළ මේ නොදැනීම කියලා කියන කාරණාව නිසා තමයි මේවා වටිනවයයි, එහෙම නැත්නම් ඊටමත් උසස්යයි මේ ආදි වශයෙන් යම් ආකාරයෙහි අනපනත් පනවා ගනිමින් තමන්ගේ ජීවිතය තුළ ගොඩනගාගෙන තියෙන්නේ. පරමාර්ථ සත්‍යයට යන විට පරමාර්ථ සත්‍යය තුළ අපට පේනවා දේශනාවේදී පැහැදිලි කරන්නේම මේ සියල්ලක්ම මේවා ශූන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඒ වුණත් මේවා බොරු දේවල් බවට පත් වෙනවා. මේ වගේ කිසිදු වටිනාකමක් ඇත්තේ නැහැ. මිනිසු මේ පරමාර්ථ සත්‍ය අවබෝධ කරගත්ත නිසා තමයි සම්මුති ලෝකයේ තුල මේ අසමානතාව කියලා කියන සංකල්පේ මා විශ්වාස කරනවා මිනිසු තමන්ගේ ජීවිතය තුළ ගොඩනගාගෙන තියෙන්නේ. දැන් බලන්න මා ඔබට සඳහන් කළා මේ සමානාත්මතාව කියලා කියන වචනේ ගත්තට පස්සේ අපි කාටත් සියලු දෙනාටම සියලු අවස්ථාවන් වලදී එකසේ සැලකීම, එකසේ ගරු කිරීම, එකසේ වටිනාකමක් ලබා දීම මේ සියලු දේවල් සිදු යුතුයි කියලා කියන කාරණාව අපි දන්නවා මේ සමානාත්මතාව කියලා කියන වචනේ තුල අපිට කතා කරන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් එතකොට අපිට පේනවා මේ සමානාත්මතාව කියලා කියන වචනයට නියම අර්ථකථනයක් ලබා දීම සිද්ධ කළා ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ තිබිච්ච මූලික විප්ලවය තමයි එදා සමාජයේ තුල මිනිස්සු හිතාගෙන හිටපු දේ.
ඒක අපි දන්නවා කවුරුත් අපට අපේ ජීවිතය තුළ ඔබගේ අධ්‍යයන ජීවිතය තුළ ඔබ දන්නා කාරණාවක්. ඒ කාරණාව තමයි මේ ලෝකයේ තුළ ජීවත් වෙන විට ಭಾರತೀಯ සමාජය තුළ හිතාගෙන හිටපු මිනිස්සු. ඒ ಭಾರತೀಯ සමාජය තුළ ඉන්න මිනිසුන්ගේ ජීවිතය තුළ තිබිච්ච ස්වභාවීය தත්ත්වය තමයි අර බ්‍රාහ්මණ ශාස්ත්‍රීය මේ ආදී වශයෙන් කුලගොත් සකස් කරගෙන පිළියෙල කරගෙන එකිනෙකා තමන් ඊ타මත්ම උසස් කුලයේ කෙනෙක්, මම බ්‍රාහ්මණ වංශිකයෙක්, මම ශාස්ත්‍රීය වංශිකයෙක්, මම ශුද්‍ර වංශිකයෙක්, මේ ආදී වශයෙන් මේ කුලගොත් සකස් කරගෙන මිනිසු තුළ විශාල බෙදීමක් ඇති කරගෙන තිබුණා. දැන් අපිට පේනවා මේ බෙදීම් සහගත ස්වභාවය කොච්චරද කියලා කිව්වොත් එහෙම මේ ඉපදෙන තැන් වලට පවා මිනිසුන්ගේ යම් යම් ආකාරයේහි වටිනාකම් ලබා දීම සිද්ධ කළා. මේ සියල්ලක්ම මනෝමූලික સિદ્ધාන්තයන්, මනෝමූලික කාරණාවන්. දැන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මේ සමාජය තුළ තිබිච්චි මුල් බැහැගෙන තිබිච්චි අරටු බැහිලා තිබිච්චි ඒ වගේම කිසිදු ආකාරයකට Tamanගේ ජීවිත ගමනකට එහෙම නැත්නම් මේ සංසාර ගමනට මිනිසියෙකුට විමුක්තියක් සලසා ගන්න බැරි මෙවැනි අර්ථ ශූන්‍ය වූ කාරණාවන් තුල මිනිසු මුලාවටපත් වෙලා හිටියා. ඒ මුලාවටපත් වෙලා හිටපු සමාජය තුල මේ කුලගොත් බෙදීම නිසා එහෙම නැත්නම් මිනිසු තුල Tamanගේ තිබිච්ච මේ විදිහට මේ සකස් කරගත්ත දේවල් නිසා මොනතරම් බෙදීමක් ඇතිලා තිබුණාද කියලා කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේ ඒ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. දැන් ශාස්ත්‍රීය කුලයකට අයත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේම පැහැදිලි කරනවා, දේශනා කරනවා මේ සියලුම මිනිස්සු එක හා සමානයි. මේ ලෝකයේ තුල ජීවත් වෙන සියලුම දෙනා එකම ස්වරූපකින් යුක්තව කටයුතු කළ යුතු වෙනවා. එකම අයිතිවාසිකමක් තියෙන්නේ. ඇයි එහෙම සඳහන් කරන්නේ? මේක බලන්න මොනතරම් අදට වටිනා කාරණාවක් බවට පත් වෙනවද කියලා කිව්වොත් භාග්‍යතුන් වහන්සේ මේකේ තිබිච්ච මූලික දර්ශනීය මූලික හරය කොයිතරම් දුරට විග්‍රහ කළාද බැලුවොත් එහෙම අපට පේනවා මේ ලෝකයේ තුල උත්පත්ති ලබන සෑම මිනිසෙකුටම තියෙන ඉන්ද්‍රිය පද්ධතිය ගත්තට පස්සේ ඉන්ද්‍රිය පද්ධතිය සියල්ලක් මේක හා සමානයි. ලංකාවේ ජීවත් වෙන කෙනෙකුගේ තියෙන ඇස කන නාසය දිව ශරීරය මේ මනස මේ එහෙම නැත්නම් Tamanගේ මේ ඉන්ද්‍රිය වල තියෙන සමානාත්මතාව තමයි වෙනත් ලෝකයක වෙනත් රටක ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිත තුල තියෙන්නේ. එහෙම නැත්නම් වෙන තැනක අපට ඒකක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගේ රුධිරයේ තියෙන එකම රුධිරයක්. ලංකාවේ සිංහල අයගේ තියෙන රුධිරයත්, මුස්ලිම් ජාතිකයන්ගේ තියෙන රුධිරයත්, දෙමළ ජාතිකයන්ගේ තියෙන රුධිරයත්, ඒ වගේම එංගලන්තේ හෝ එහෙම නැත්නම් වෙනත් අරාබි රටක ජීවත් වෙන මිනිසුන්ගේ තියෙන රුධිරයත් මේ වගේ වෙනසක් ඇත්තේ නැහැ. අපි දන්නවා සමහර වෙලාවට මිනිස්සු ඉතාමත්ම අමාරු තත්යකටපත් වෙනකොට, රෝගී තත්යකටපත් වෙනකොට අපි ලේ ලබා දෙනවා. දැන් දෙමළ කෙනෙකුගේ ලේ අවශ්‍ය වෙලාවකට සිංහල කෙනෙකුට අවශ්‍ය වුණොත් ඒ සිංහල කෙනෙකුට ඒ ලේ ලබා දෙනකොට දෙමළ කෙනෙකුගෙන් ලේ ලබා ගත්තේ කියලා කියන වෙලාවකදී යා සිංහල කෙනා අර්ධ දෙමළ බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා රුධිරයේ වෙනසක් ඇත්තේ නැහැ. හැඩහුරුකම් වල වෙනස්කම් තියෙන්න පුළුවන් රූපින් සටහනින් බොහෝ දේවල් වලින් ඒවා සමහරලාට ඥාන වලින් බලපාන්න පුළුවන්. සමහර දේවල් Taman ජීවත් වෙන පාරිසරික තත්ත්වයේ මත ඒවා බලපෑමක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැතුව ලෝකයේ තුල උත්පත්තිය ලබනකොට මේ මිනිසුන්ගේ බෙදීමක් ඇත්තේ නැහැ. මනුෂ්‍යයන් විදියට තමයි අපි සියලු දෙනාම මේ ලෝකයේ තුල අපි උත්පත්තිය ලබන්නේ. මනුෂ්‍ය කියලා කියන වචනයට ගැළපෙන ආකාරයකට, මනුස්ස කියලා කියන වචනයට යම් ආකාරික අර්ථකථනයක් දෙන්න පුළුවන් ආකාරයකට තමයි අපි සියලු දෙනාම මේ ලෝකයේ තුල උත්පත්තිය ලබන්නේ. කිසිදු වෙනසක් ඇත්තේ නැහැ. අපි ඔක්කොම මේ ලෝකයට උත්පත්තිය ලබන්නේ නිර්වස්ත්‍ර මිනිසුන් විදිහට උත්පත්තිය ලබන්නේ. එතකොට ඒ ඉපදෙන කිසිම සත්‍යයකගේ මේ අහවල් කුලයේ කෙනා මේ අහවල් බ්‍රාහ්මණ කුලයේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ශාස්ත්‍රීය කුලයේ වෙන්න පුළුවන්, වෛශ්‍ය එහෙම නැත්නම් ශුද්‍ර කුලයක වෙන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්නම් අපේ රටේ ගත්තොත් විවිධ කුල ගෝත්‍ර මේ කවුරුවත් ওই කුල ගෝත්‍ර ඒවා කිසිම දෙයක් අරගෙන ඉන්නේ නැහැ.
මේ මනෝමූලික වශයෙන් මේ දේවල් මිනිසු මේ සමාජය තුල ජීවත් වෙන විට තමයි මේවා සකස් කරගන්නේ පිළිල කරගන්නේ. බැලු බැලමටම අපිට පේනවා මේ ඔක්කොම දේවල් එහෙමනම් මිනිසු තුල මේ ජාතීන් විදියට මිනිසුන් අතර මේ බෙදීම ඇති කරගෙන තියෙන්නේ මිනිසුමයි. මිනිසුමයි මේවා සම්මත කරගෙන තිබෙන්නේ. රුධිරයේ වෙනසක් නැත්තම්, ඒ වගේ අංගපසංග වල වෙනසක් නැත්තම්, එතකොට අපි මේ ලෝකයේ තුල මේ කියන ආකාරයකට අසමානතාවක් මිනිස්සු අතර බෙදීමක් ඇති කරගෙන තියෙන්නේ. දැන් බලන්න දැන් අපේ රටේ අරගත්තට පස්සේ අපේ රටෙත් ඔබ දන්නවා විවිධ කුල ගෝත්‍ර පිළිබඳව කතා කරනවා. විවිධ කුල ගෝත්‍ර පිළිබඳව කතා කරමින් අහවල් කුලයේ පිරිස උසස්, අහවල් කුලයේ පිරිස පහත්, අහවල් ගම් මේ වගේ මේ আদি වශයෙන් විශාල වශයෙන් යම් ආකාරයේහි බෙදීම් සහගත ස්වභාවයන් තියක් තියෙනවා. දැන් අපි කවුරුත් කතා කරන්නේ සිංහල බෞද්ධයන් විතර අපි කතා කරන්නේ. හැබැයි අපිට පේනවා මේ ධර්මය අහන, ධර්මයේ පිළිබඳ වැඩිපුර නිබුරුතාවක් දක්වන මේ වෙනුවෙන් කැප වෙන පිරිසම තමයි සිංහල බෞද්ධ කියා ගන්නා පිරිසම තමයි වැඩිපුරම අපිට පේනවා මෙන්න මේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු කාරණාවන් සියල්ලක්ම Tamanගේ ඔළුව මත තියාගෙන ඉන්නේ. හේතුව කුමක්ද? මේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ, සම්මුතිය දන්නේ නැහැ, පරමාර්ථය දන්නේ නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ කාරණාව කොයිතරම් දුරට හරි අපූර්වාකාරයකට නිදර්ශනාත්මක විදියට ප්‍රායෝගික වශයෙන් අපිට හිතන්න පුළුවන් ආකාරයකට බුදුහාමුදුරුව අපිට දේශනා කළාද කියලා කිව්වොත්, පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රධානතම දේශනාවේදී පැහැදිලි කළේ මිනිස්සෙකුගේ උසස් භාවය කියලා කියන එක තීරණය වෙන්නේ ඒ පුජ්‍යලයාගේ උත්පත්තියෙන් නෙමෙයි. ඒ මනුෂ්‍යයා තුළ තිබෙන්නා වූ ක්‍රියාව තුළින් නචච්චා වසලෝ හොති නචච්චා හොති බ්‍රාහ්මනෝ. එයා බ්‍රාහ්මණෙක් වෙනවද, වසලයෙක් වෙනවද, එයා උසස් කෙනෙක් වෙනවද, පහත් කෙනෙක් වෙනවද කියලා කියන මේ தত্ত্বය තීරණය කරන්නේ ඔහු කරන්නා වූ ක්‍රියාව අනුව. අපිට පේනවා ඒ නිසා ඊ타මත්ම දුප්පත් අහිංසක මිනිසෙකුවත් ඔහු කරන්නා වූ ක්‍රියාව මත ඔහු සත්පුරුෂ මිනිසෙක් විදියට, මනුෂ්‍ය ගුණධර්ම පිළිගත් මිනිසෙක් විදියට අපිට පිළිගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ තිබිච්ච අසමානතාව කොයිතරම්නම් වෙනස් කිරීමකට ලක් කළාද කියලා කිව්වොත්, භාග්‍යතුන් වහන්සේගේ ශාසනයට ඇතුළත් වීමට සියලු දෙනාට ඉඩකඩක් ලබා දුන්නා. ඇයි ඉඩකඩක් ලබා දුන්නේ? එක පන්තියකට, එක කුලයකට, එක කුල ගෝත්‍රයකට, එක ප්‍රදේශයකට අයත් එකක් නෙමෙයි මේ ශාසනය කියලා කියන්නේ. මේ ශාසනය කියලා කියන්නේ කාටත් වෙන්න පුළුවන් තැනක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රතික්ෂේප කරපු කාරණාවම නෙමෙයිද අද සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා හදාගෙන තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා Tamanගේ ජීවිතය තුළ ගොඩනගාගෙන තියෙන්නේ. Tamanගේ දරුවන් මහාන කිරීමේදී බලන කුල ගෝත්‍ර පිළිබඳ උපසම්පදාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කාරණාවන් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට පේන්නේ නැතුව සංගවාගත්ත කාරණාවන් කොච්චර රාශියක් තියෙනවද? එතකොට අපි බුදුහාමුදුරගේ ධර්මයේ අනුගමනය කරන්නේ, බ්‍රාහ්මණයන්ගේ ධර්මයේ අනුගමනය කරන්නේ. පැහැදිලි වශයෙන්ම අපිට තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු බ්‍රාහ්මණයන් විසින් සමහර උගන්වපු කාරණාවන් තමයි සමහරලාට අපට සමහර භික්ෂුන් වහන්සේලා, මේ සියලු දෙනා වහන්සේ ගැනම නෙමෙයි මා සඳහන් කරන්නේ, සමහර භික්ෂුන් වහන්සේලා Tamanගේ ජීවිතය තුළ උකහාගෙන තියන්නේ, සකස් කරගෙන තියන්නේ. දැන් එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නිසා ශාසනයට ඇතුළත් වීමේදී හරි ලස්සන උපමාවක් නේ සඳහන් කළේ. සිව් මහා ගංගාවන් මහමුදට වැටුණාට පස්සේ මහ මුහුදේදී ඔක්කොම මුහුදු ජලය කියනවා වගේ මොන කුල ගෝත්‍ර වලින් ආවත්, මොන කුලයෙන් ආවත්, මොන පැත්තකින් ආවත් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුළත් වුණාට පස්සේ සියලු දෙනා වහන්සේම බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා. ඒ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා විදිහට සලකන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ තියෙන ගතිගුණ මත තමයි, කරන ක්‍රියාවන් මත තමයි, ඒ ප්‍රතිපත්තීන් මත තමයි අපට පේනවා ඒ උසස්ද ඒ පහත්ද කියලා කියන කාරණාව
පින්වත්නි තීන්දුව තීරණය කරන්න වෙන්නේ. ඒ නිසා මිනිස්සෙකුගේ තියෙන බාහිර ස්වરૂපයේ බැල්මටම ඒ බාහිර ස්වરૂපයේ මතින් කෙනෙකුගේ තියෙන උසස් බව හෝ පහත් බව හෝ තීරණය කරන්න බෑ. ඒ අසමානතාව ඒ විදිහට ගොඩනගන්න බෑ. දැන් ඒක බලන්න බුදුහාමුදුරුවෝ අපිට කොච්චර ලස්සනට ඒක ඛණ්ඩනය කරලා පෙන්වද කියලා කිව්වොත් ඒක විනාශයට පත් කළාද කියලා පෙන්වොත් අපේ ශාසනය තුළ අපි අදටත් කතා කරන චරිත දෙකක් පිළිබඳව තියෙනවා. අපි දරුවන්ට අපි කියලා දෙනවා. අපි වැඩිහිටියන්ට අපි කියලා දෙනවා. ඒ තමයි සුනීත සෝපාක පිළිබඳව කතා කරන කතා ප්‍රවෘත්තිය. සුනීත සෝපාක සොහොන හිටපු කෙනෙක්. සුනීත තමන්ගේ ජීවිතය තුළ මිනිසු පහත්යයි කියලා සම්මත කරලා තිබිච්ච වැසිකිලි කෙසිකිලි සෝදමින් කැලි කැසල ඇදමින් පහත් කුලයක සම්මත වෙච්ච පහත් කුලයක ජීවත් වෙච්ච කෙනෙක්. හැබැයි මේ පහත් කුලයක සම්මත වෙච්ච කුලයක් තුළ ජීවත් වෙච්ච සුනීතට ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ඇහෙනකොටම තථාගතයන් වහන්සේට පෙනුණා ඔහු කොයිතරම් සමාජය තුළ අසරණ තත්ත්වයට පත් වෙලා ඉනවද කියලා. කොයිතරම්නම් මුලාවකට පත් වෙලා තියෙනවද සමාජය තුළ. කොයිතරම් පීඩාවකට පත් වෙලා තියෙනවද. පින්වත්නි අපට අදටත් පේනවා සමාජය තුළ අපි නොදන්න ආකාරයකට සමහර ස්ථානවලදී සමහර අවස්ථාවලදී රැකී ආරක්ෂාවලට යෑමේදී රැකී ආරක්ෂාවලට බඳවා ගැනීමේදී අදටත් සමහර වෙලාවට දක්ෂතාවට ඔහුගේ තියෙන විභවතාවට මුල් තැන දෙන්නේ නැතුව සමහරලාට එක්කෝ Tamanගේ කුල ගෝත්‍රය හොයනවා. එහෙම නැත්නම් Tamanගේ පාසල හොයනවා. කිසියම් කාරණාවන් සම්මුති කරගත්ත සමහර කාරණාවන් පිළිබඳ හිතන මොනතරම් අසාධාරණයක් ඒ සමාජයට සිද්ධ කරනවාද? දේශපාලන වශයෙන් රැකියා ලබා දීමේදී මොනතරම් අසාධාරණයක් කරනවාද? රටක් සංවර්ධනය කරන්නේ කොහොමද? රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද? දක්ෂතාවන් විභවතාවන් තියෙන මිනිසුන්ට කොතනද හැකියාවක් තිබෙන්නේ තනක් තිබෙන්නේ? බලන්න බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම දැක්කනේ. මේ අදටත් වෙන විනාශය, අදටත් වෙන අසමානතාව, අදටත් වෙන මේ කලබලකාරී ස්වභාවය මීට අවුරුදු 2500 කට ඉස්සෙල්ලා ලෞතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඥාණයෙන් දැක්කා. භාග්‍යතුන් වහන්සේ දැකලා තමයි මේ කාරණාව පෙන්නවා. මගේ ශාසනයට මම ඇතුළත් කරගත්තා. සුනීත සෝපාක ඇතුළත් කරගත්තා. ඒ අය අසරණ තත්ත්වයට පත් වෙලා හිටියා. භාග්‍යතුන් වහන්සේ වැඩම කරන විට සුනීත අයින් වුණා. බිත්තිය කොනට වුණා. මුවා වුණා. ඒ තරම් පීඩිත තත්ත්වයකට පත් වෙලා හිටපු කෙනෙක්. බුද්ධ වචනේ අහපුවාම භාග්‍යතුන් වහන්සේ කරුණාවෙන් කතා කළා. ඔහු ධර්මය අවබෝධ කරගත්තා. මාර්ගඵලලාභී කෙනෙක් බවට පත් වුණා. කාගේත් ගෞරවාදරයට පාත්‍ර වෙච්චි කෙනෙක් බවට පත් වුණා. අද සමහර වෙලාවට අදටත් අපි අපේ සමහර පිරිස මේ සමාජය තුළ මේ වගේ සුනීත සෝපාක වගේ පිරිස් සමාජය ඉතාමත්ම පහත් තත්ත්වයකට දාපු පිරිසත් විශේෂයෙන් ධර්මය අවබෝධ කරගෙන ධර්මයට සමීප වීම නිසා ඉතාමත්ම ඉහළ තලයකට පත් වුණ අයයි කියලා අපි කතා කරනවා කියනවා. හැබැයි ඒ කියන පිරිසම තමයි ඔය කුලගොත් සහ බොහෝ දේවල් අපිට පේනන්නේ විශේෂයෙන් සලකන්නේ. අද අපිට පේනවා ඒ නිසා අසමානතාවක් තිබෙන නිසා තමයි අපේ ඇස් පන අපිටම තිබෙන නිසා තමයි අපට අද කතා කරන්න වෙන්නේ සමානාත්මතාව. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම ප්‍රායෝගික වශයෙන් ඊ타ත්ම අවශ්‍ය ආකාරයකට අපිට පේනවා පින්වත්නි මේ කාරණාව උන්වහන්සේ අපට දේශනා කළා. ඒ නිසා අදටත් අපේ සමාජයේ තුල මුල් බැසගත් සමහර කාරණාවන් ප්‍රතික්ෂේප කළොත් ඒ මුල් බැසගත් කාරණාවන් අපි අයින් කරලා දැම්මොත් අදටත් මේ සමාජය ඊ타ත්ම හොඳ ලස්සන සුඛිත මුදිත සමාජයක් බවට පත් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ කාරණාවේදී කාටත් කොයි විදියටත් බුදුහාමුදුරුවෝ සැලකුවද කියලා කියන කාරණාව අපි ගත්තොත් එහෙම මේ බුදුරජාණන් වහන්සේ දැන් අපි තමයි සිංහල බෞද්ධයන් විදියට අපේ බුදුහාමුදුරුවෝ කියලා කියන වචනය අපි භාවිත කරන්නේ. මා කියන්නේ
ඒක සම්පූර්ණයෙන්ම අපේ තියෙන මාන්නයත් එක්ක ගොඩනැගිච්ච දෙයක්. සිංහල බෞද්ධ බුදුහාමුදුරුවෝ සිංහල බුදුරජාණන් වහන්සේ එහෙම කාටවත් අයිති කෙනෙක් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ කාටවත් අයිති කෙනෙක් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕනෑම කෙනෙකුට මේක විඳින්න පුළුවන්, අත්විඳින්න පුළුවන්, වුණු කරන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් අපිට පේන්නේ අපි තමයි මේක අපේ බවට පත් කරගෙන මේක කාටවත් අතුළු දෙන්නේ නැහැ. අපි ඇයි කියලා කියන හැඟීම යුක්ත අපි ගොඩනගාගෙන තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මේ ලෝකයේ තුල ජීවත් වෙන ඕනෑම කෙනෙකුට භාවිත කරන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන සංකල්පය සිංහල බෞද්ධ අපට විතරක් නෙමෙයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය වෙනත් ආගම් අදහන ඕනෑම කෙනෙකුට ඒක හරය හොයාගෙන අවබෝධ කරගන්න පුළුවන්. භාවනාව අපිට විතරක් නෙමෙයි අනිත් ඕනෑම කෙනෙකුට භාවනාව පුරුදු පුහුණු කරගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවක් තුලදීම තමන්ගේ දහම ඉහළයි කියලා කියන තනතුරට බුදුරජාණන් වහන්සේ පත් කළේ නැහැ. හැබැයි අන්‍ය දේවල් භාග්‍යතුන් වහන්සේ විවේචනයට ලක් කිරීමක් කළා. ඒ විවේචනයට ලක් කරපු වෙලාවකදී බුදුරජාණන් වහන්සේ ඒ වගේ තිබිච්ච නිරර්ථක ස්වභාවය, අනර්ථකාරී ස්වභාවය භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා මිසක්කා ඒවා ගහලා බිඳලා ඉවරලා විනාශයට පත් කරන්න ගියේ නෑ. ඒ නිසා අපිට පේනවා මේ ආගම් අතරත් එක්තරා ආකාරයකට අසමානතාවක් ගොඩනැගිලා තිබෙනවා ලෝකයේ තුල. සමහර මූලධර්මවාදී ආගම් අපිට පේනවා. ඒ මූලධර්මවාදී ආගම් වල ඊ타මත්ම පැහැදිලිව සඳහන් කරන්නේ Tamanගේ මේ ධහම විතරයි ඔබ ඇදහිම කළ යුතු වන්නේ. ඒ නිසා තමයි ලෝකයේ රටවල් සමහර රටවල් ආක්‍රමණය කරන්නේ. එකම දෙවියන් වහන්සේ කෙනෙකුට මේ ලෝකයේම අයිතියයි කියලා කියන කාරණාවකට සම්පූර්ණයෙන්ම යටත් කරන්නේ මේ තියෙන අවිද්‍යා සහගත මූලධර්මවාදී ස්වභාවය නිසා. සියලු දෙවියන්ට එකම දෙවි කෙනෙකුට මේ ලෝකයේ ඉන්න සියලු දෙනා යටත් විය යුතුයි. එකම ධර්මයයි ලෝකයේ තුල පවතින්නේ. මේක පින්වත් අපිට පේනවා ඊ타මත්ම මිත්‍යා දෘෂ්ටික අදහසක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ අසමානතාව මේක අපිට පෙන්වන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කාගේ ආගම ධර්මයට බුදුරජාණන් වහන්සේ ගරු කළා. ඒ කාගේ ආගම ධර්මයේ තුල තියෙන සම්ප්‍රදායට, චාරිත්‍රයට ඒ ගරු කිරීම සිද්ධ කළා. භාග්‍යතුන් වහන්සේ අන්‍යයත් එක්ක සාකච්ඡා කළා, විවාද කළා. ඔබ දන්න උපාලි මේ වාග්දී පිරිස ඇවිල්ලා තථාගතයන් වහන්සේ සමග සාකච්ඡා කරනවා. මොකද බුදුහාමුදුරුවෝ ඒවා කොයිම වෙලාවකදීවත් ඒ පිරිසත් එක්ක ගැටෙන්න ගියේ නැහැ. නිරර්ථක ස්වභාවය තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ. එක අවස්ථාවකදී කෙනෙක් ඇවිල්ලා තථාගතයන් වහන්සේ සමග සාකච්ඡා කරනවා. වාද විවාද කරනවා. හැබැයි මේ වාද විවාද කරන වෙලාවේදී තථාගතයන් වහන්සේගේ ඥාණයට ගෝචර වෙනවා ඇත්ත වශයෙන්ම මේ සාකච්ඡාව ඉතාමත්ව නිරර්ථක දෙයක්. ඒ නිසා තථාගතයන් වහන්සේ හොඳ උපමාවකින් පැහැදිලි කරනවා. ඔබ කරන තර්කය කොයිතරම් නිරර්ථකද කියලා කිව්වොත්. ඉතාමත්ම අරටුවක් තියෙන ගහක් හොයාගන්න අවශ්‍ය වෙන මිනිසෙකුට. මේ අරටුවක් සහිත ගහක් මිනිසෙක් හොයාගෙන කැලේට යනවා. ඒ කැලේට යන වෙලාවේදී ඔහුට පොඩි ගස් හම්බ වෙනවා, ලොකු ගස් හම්බ වෙනවා. ඒ වගේම ලොකුවට වැඩිච්ච කෙසෙල් ගසක් හම්බ වෙනවා. මේ කෙසෙල් ගස මෙයා මුලින් කපලා බලනවා, අගින් කපලා බලනවා. ඒ බොඩ ටික ඔක්කොම ගලවලා බලනවා. අවසානයේදී කෙහෙල් ගහේ අරටුවක් හොයාගන්න හම්බෙන්නේ. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ මේ තර්ක කරන්න ආපු කෙනාට පැහැදිලි කරන්නේ ඔබත් ඒ වගේමයි. ඔබ කරන තර්කයමුත් ඒ වගේමයි. ඔබ කරන තර්කයන් තුළින් මේ ලෝකෙට ඇති වැඩක් නැහැ. අන් අයට වැඩක් නැහැ. ඒ නිසා අපිට පේනවා ඔබ කරන තර්කවල කිසිම ඵලයක් ඇත්තේ නැහැ. ඔබත් හරියට අරටුවක් නැති කිහිල් කඳක් හා සමානයි. අන්න භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඔබට පැහැදිලි ඇති ගැටීමට ලක් කළේ නැහැ. නිරර්ථක ස්වභාවය පැහැදිලි කළා. දැන් අපි බොහෝ වෙලාවට අපි කරන තර්ක තුළ, අපි ගොඩනගන දේවල් තුළ, අපි උසස්යයි කියලා පෙන්වන්න ගන්නා උත්සාහයන් තුළ
බොහෝ වෙලාවට අපිට පේන්නේ අපිට සතුරන් බිහි වෙන එකමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සතුරන් හිටියේ නැහැ. තථාගතයන් වහන්සේ පූර්ව නිදහස තවත් කෙනෙකුට දුන්නා. සමහර පිරිස් භාග්‍යතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ ධර්මය මම ඇහුවා. මගේ ධර්මයේ වැරදි. මගේ ධර්මයේ තුල ඵලයක් ඇත්තේ නැහැ. ඒ නිසා මට මහාන වෙන්න ඕනේ. මට ශාසනයට ඇතුළත් වෙන්න ඕනේ. නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කළේ නැහැ. ඔබ දෙවතාවක් හිතන්න. දෙවතාවක් කල්පනා කරන්න. තරක් කරලා යම් දේවල් කිව්වයයි කියලා තමන්ගේ ගුරුවරයෙක්ගෙන් අවයයි කියලා මේකකින්වත් ඔබ පිළිගැනීමක් කරන්න එපා මගේ ධර්මයේ. ඒ නිසා ඔබට නිදහස තියෙනවා තමන්ම මේක ප්‍රත්‍යක්ෂ කරගන්න කියන එක. අදටත් අප ඔබට දේශනාවන් වලදී පින්වත්නි පැහැදිලි කරන්නේ මේ කාරණාව. කුමක්ද කාරණාව? අදටත් ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන් අපි සඳහන් කරන්නේ මේ ධර්මයේ තුල තිබෙනා වූ වටිනාකම, මේ ධර්මයේ තුල තිබෙනා වූ ඵලය ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්න. අපි කෙනෙකුට කොයි තරම් දුරට මේක සඳහන් කළත් මේක පුහුණු කරගන්න කියලා ඔබ ධර්මයේ පුහුණු කළේ නැත්නම්, ඔබ ධර්මයේ අවබෝධ කරගත්තේ නැත්නම්, ඔබේ ජීවිතයට ඔබ සම්බන්ධ කරගත්තේ නැත්නම් මේ ධර්මයේ ඵලයක් විපාකයක් ඔබට ලබා ගන්නට සිදුවන්නේ නැහැ. ඒ නිසා තම තමන්ම ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ තමයි තමන්ටෙහි ධර්මයේ තුල තියෙන පිහිට, පිළිසරණ, ඒ වගේම අනිකුත් බොහෝ දේවල් අපට ගොඩනගා ගන්න පුළුවන්කමක් තියෙනවා. බලන්න දැන් බුදුරජාණන් වහන්සේ එතකොට තවත් කෙනෙකුගේ ආගමකට බුදුහාමුදුරුවෝ එහෙම ගහලා බැනලා පාගලා විනාශ කරලා දෙන්නේ නැහැ. හැම වෙලාවක් තුලදීම කලේ අපට පේනවා භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළේ ඔබ හරිනම් ඔබ තේරුම් ගන්නට. මා කියන දේ තේරුම් ගන්නට. මා පෙන්වා දෙන්නේ ලෝකයේ තුල තියෙන සත්‍යය, යථාර්ථය. ඒ නිසා තථාගතයන් වහන්සේට මොන ආශ්‍රමයකට වැඩම කළත් භාග්‍යතුන් වහන්සේ වඩින වෙලාවට ඒ ඇත්තෝ ඒ ගෞරවයේ සම්මානය සියල්ලක්ම සිද්ධ කරනවා. අපි සමහරලාට අපේ ආගම් සමහරලාට අපි ප්‍රචාරය කරන්න ගියපුවාම අපි දැකපුවාම සමහර ආගම්වල ඉන්න පිරිස් අපිව පේන්නේ යක්ෂයන් විදියට. දඬු මුගුරු ගත්ත මැරවරියන් විදියට සමහරලාට පේන්න පුළුවන්. නෑ. අපි සිළු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට, බුද්ධ ශ්‍රාවකයන් විදියට අපි ඒ කාරණාව අපි ඊටමත් හොඳින් අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ සමානාත්මතාව ඉගැන්වීමේදී උන්වහන්සේ ඊටමත්ම වැදගත් වචනයක් අපිට අවධාරණය කළා. දැන් සියලු දෙනාම සමාන වෙන්න ඕනයි කියලා කියන කාරණාව අපි සම්මුතිය තුල කියන කාරණාවක් තමයි රහතන් වහන්සේට සමාන වෙන්නේ. සෝවන් ඵලයට පත්විච්ච උතුමන් වහන්සේලා සෝවන් ඵලයට පත්විච්ච උතුමන් වහන්සේලාත් එක්ක සමාන වෙන්නේ. නමුත් ඊට පල්ලෙහාන් තියෙන අපි හැම කෙනෙක්ම අපි අතර යම් ආකාරයේ දුර්වලතාවන් තිබුණත්, මොනතරම් අසමානතාවන් තිබුණත් ඒ අපි සමානාත්මතාවකට අපි ජීවිතය තුළ ගොඩනගා ගන්න අවශ්‍ය වෙනවා. මේ සමානාත්මතාව කියලා කියන සංකල්පය ගොඩනගා ගැනීමේදී අපි එකිනෙකා අතර තිබිය යුතු වටිනා ගුණයක් විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න යෙදුනා. ඒ තමයි ඉවසීමේ කියලා කියන ගුණය පුහුණු කරගන්න අවශ්‍යයි කියන්නේ. අපිට ඉවසන්න බෑ. තවත් මිනිහෙක් ඉවසන්න බෑ. තවත් මිනිහෙක් අපිට පේන්න බෑ. තවත් මිනිහෙකුගේ තියෙන බොහෝ දේවල් අපිට දරා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි ජාතීන් අතර යම් ආකාරයේ වාද ભેද විවාද ඇති කරගත්තාම ඒ තවත් ජාතියක මිනිස්සු අපිට පේන්න බෑ. අපිට එක කාල පරිච්ඡේදයක් තිබුණා. එහෙම අපේ ජීවිත තුළ එහෙම අසමානතාවක් තිබුණා. තවත් මිනිස්සු කොටසයකට අපි පහත් කොට සලකනවා. තවත් කොටසකට අපි යටහත් පහත් විදිහට සලකනවා. අදටත් අපිට පේනවා රුසියාව සහ යුක්‍රේනය වගේ රටවල් වල මේ යුද ගැටුම් වලට මේ කාරණාවන් බොහෝ සෙයින් බලපාලා තියෙනවා. ඇමරිකාව වගේ රටවල් තවත් රටවල් ආක්‍රමණය කරනවා. බ්‍රිතාන්‍ය වගේ රටවල් අපේ රටවල් ආක්‍රමණය කළා. ඒ ආක්‍රමණය කරලා වුන්ට අවශ්‍ය කරන සමහර දේවල්, අපිට අවශ්‍ය නැති දේවල්, අපේ ජීවිතේට අවශ්‍ය නැති දේවල් ඔවුන් සමහරලාට බලහත්කාරයෙන් අප මත පැටෙව්වා. අපි යටහත් ජාතියක් විදිහට, යටහත් මිනිස්සු විදිහට කාලයක් අපි ජීවත් වුණා. සමහරලාට ඒක අපේ ජීවිතේට, Tamanගේ පැවැත්මට ඊ타මත්ම හානිකර විදිහට බලපානවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඉදිරි කාරණාව තමයි තවත් කෙනෙකුගේ තියෙන දුක සැප හෝ තවත්
කෙනෙක් තුළ තිබෙන්නා වූ ඒ වටිනාකම් පිළිබඳව දකින්ට ඒවා බලන්ට ඒ විතරක්ම නෙවෙයි ඒවා පිළිබඳව අපිට යම් ආකාරයක ඉවසීමක් අපේ ජීවිතය තුළ පුහුණු කරගන්න අවශ්‍ය වෙනවා. ඉවසීමක් නැති තැන අසමානතාව කියලා කියන කාරණාව ප්‍රධාන වශයෙන්ම ගොඩ නැගෙනවා. ඉවසීමක් නැති තැන ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුම නිසාම රටක් විනාශ වෙන්න පුළුවන්, ආයතනයක් විනාශ වෙන්න පුළුවන්, එහෙම තැනක් විනාශ වෙන්න පුළුවන්. බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ තිබිච්ච ප්‍රායෝගික ක්‍රමය කොයිතරම් දුරට අපිට ගලප ගන්නට පුළුවන්ද කියලා කිව්වොත් එහෙම හැම දිනාටම එකම ස්වරූපයකින් එකම ආකාරයකින් සලකන්නේ අපි කියනවා. ඒ ගරු කිරීම, ඒ යම් යම් දේවල් ලබා දීම, බොහෝ දේවල් ඒ විදිහටම සිද්ධ කරන්න අවශ්‍යයි කියන කාරණාව ඉතාමත්ම පැහැදිලියි. දැන් බලන්න ඔබට ඔබේ නිවස තුළ ඔබ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදියට ඔබේ දරුවන්ට සලකන ස්වභාවය බලන්න. සමහරවිට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් Taman සන්තක තිබෙන්නා වූ දීපල ආදී බෙදා දීමේදී යම් යම් අසමානතාවන් ගොඩ නැගෙනවා. එක දරුවෙකුට වැඩිපුර ප්‍රමාණයක් ලබා දෙනවා, තව දරුවෙකුට තව පොඩි ප්‍රමාණයක් ලබා දෙනවා. තව කෙනෙකුට ආදරයෙන් කතා කරනවා, තව කෙනෙකුට තාමත්ම ප්‍රචණ්ඩ ආකාරයට සරපරුස ආකාරයට කතා කරනවා. දැන් අපිට පේන අපි ගියක් ඇතුළේම මේ අසමානතාව ගොඩ නැගෙනකොට එතනම තියෙනවා මොකක්ද? අසහනීය කියලා කියන එක තියෙනවා. අසමානතාව ඇති වෙන තැන එතන අසහනයක් තියෙනවා. සමානතාවක් නැති වෙන තැන අසහනයක් තියෙනවා. අද මිනිස්සු සමහර වෙලාවට බොහෝ වෙලාවට ඊ타මත්ම පීඩිත ස්වභාවයකට එහෙම නැත්නම් පීඩාකාරී ස්වභාවයකට පත් වෙලා තිබෙන්නේ මේ අසහනකාරී ස්වභාවයකට පත් වෙලා තිබෙන්නේ මේ සමානාත්මතාව කියලා කියන ගුණය අපට අපේ ජීවිතය තුළ නැතිකම නිසාද? ඒ නිසා අපිට පේනවා අපට අපේ ජීවිතය තුළ සරල ආකාරයට බැලුවට පස්සේ ගියක් ඇතුළේම අසමානතාව කියලා කියන කාරණාව ගොඩනැගෙනකොට එතනම අසහනිය තිබෙනවා නම්, එතනම ගැටුම තිබෙනවා නම්, ගෙයින් එළියට ගියාට පස්සේ එළිය සමාජය තුළ එමනම් අසහනයත් ගැටුමත් නිර්මාණය වෙලා තියෙන බැලු බැල්මටම පේනවා සමානාත්මතාව කියලා කියන සංකල්පය අපට අපේ ජීවිතය තුළ නැතිකම නිසාම. ඒ නිසා අපට පේනවා බොහෝ තැන්වලදී විශේෂයෙන් දේශපාලන වශයෙන් රැකී ආරක්ෂා ලබා දීමේදී. අද මොනතරම්නම් උගත් පිරිසක් ඉන්නවද විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා උපාධිධාරීන් විදියට ඉන්න අය. දැන උගත්කම් තියන අය. විවිධ තාක්ෂණික විෂයන් වලින් ඉංජිනේරු වෙන්න පුළුවන්, කළමනාකරණය වෙන්න පුළුවන්. සමහර උපාධිධාරීන් ඉන්නවා උපාධාරීන්ට රැකියාවක් ඇත්තේ නැහැ. ඊට වඩා අඩු සුසුකම් තියෙන තමන්ගේ ඥාතීත්වයට, තමන්ගේ දේශපාලන පක්ෂපාතීත්වයට රැකී ආරක්ෂා ලබා දෙන අවස්ථා තියෙනවා. ඔබ දන්නවා මේ කාරණාව කියනකොට මොනතරම් ඔබට ඔබේ ජීවිතේට දැනෙනවද කියලා. ඔබ අම්මා කෙනෙක් විදිහට, තාත්තා කෙනෙක් විදිහට ඔබට දැනෙනවා මේක. මගේ දුවට මේ වගේ අසාධාරණයක් වුණා, මගේ පුතාට මේ වගේ අසාධාරණයක් වුණා. මෙච්චර ඉගෙන ගත්තා, මෙච්චර දේවල් සිද්ධ කළා. එහෙව් අවස්ථාවකදීත් මගේ දරුවාට මට මේ විදියට යම් විදියකින් අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අපිට පේනවා කොයිතරම් අසහනයක් තියෙනවද? කොච්චර කලකිරීමක් තියෙනවද? මේ අසමානතාව ගොඩ නැගින තැන ඔබට පේනවා මේ ගැටුම, මේ කලකිරීම සහගත ස්වභාවය, අසහනිය සියල්ලක්ම තියෙනවා. ඒ නිසා දැනුගත්කමක් තියෙන සමහරලාට උපාධිධාරීන් අරගත්තට පස්සේ උපාධිධාරීන් අපට පේනවා තාමත්ම අසහනකාරී විදියට තමන් ජීවිතය ගත කරනවා. එතකොට මේ සමාජය තුළ එක පිරිසක් විතරක් සමහර වෙලාවට සැප විඳිනවා. එක පිරිසක් විදියට තමන්ගේ වරප්‍රසාද භුක්ති විඳිනවා. තවත් බහුතරයක් පිරිසකට, බොහෝ පිරිසකට මේ වරප්‍රසාද අහිමි වීම කියලා කියන කාරණාව පින්වත් නිසිදු වෙලා තිබෙන්නේම වෙන කාරණාවක් නිසා නෙමෙයි. ඒ තමයි මේ අසමානතාව කියලා කියන සංකල්පය නිසාම. ඒ නිසා අද සමාජයට මේ වචනය මොනතරම්නම් බලන්න ප්‍රායෝගික තත්ත්වයට ගෙනියන්න පුළුවන්ද කියලා. සමහර වෙලාවට හොඳට වැඩ කරන්න පුළුවන් කෙනෙකුට එයාට ඒ නිසිසැන ලබා දීලා නැහැ. රටක සංවර්ධනයකට, ලෝකික සංවර්ධනයකට ඒ පුච්චලයන්ට තියෙන විභවතාවන් තියෙන මිනිස්සු ඒ තැන් වලට පත් කරගන්න අවශ්‍ය වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ සරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු ලබා දෙනකොට
බොහෝ දෙනෙක් අතර සාකච්ඡා කතා කළා අලුතෙන් ආපු පිරිසකට තරුණ වයසේ පිරිසකට මේ තනතුරු ලබා දෙනවා කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේ එතනදී අවධාරණය කළා මේ අලුතෙන් ආපු පිරිසකට නෙමෙයි මේ අයට ශක්තියක් තියෙනවා. යම් තනතුරක් තානාන්තරයක් දරන්න මිනිසෙකුට ශක්තියක් තියෙන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා කුසලතාවක් තිබිය යුතු වෙනවා. ඒ සඳහා වාසනා ගුණයකුත් තිබිය යුතු වෙනවා. ඒ නිසා සංසාරයේ තුල ඒත් පෙරම් පුරාගෙන ආපු පිරිසක් ඒ සංසාරය තුල පෙරම් පුරාගෙන ආපු නිසාම තමයි ඒතන්ට ඒ වාසනා ගුණය තිබිච්ච නිසා තමයි ඒ තනතුර ලැබිලා තිබෙන්නේ. ඒකට කවුරුත් කලබල වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසායි විභවතාවක් ශක්තියක් තියෙන මිනිසුන්ට සමාජය තුළ තැනක් ඇත්තේ නැහැ. අපි සමහරලාට පාර්ලිමේන්තුවට පවා අපි කිසිදු හැකියාවක් නැති මිනිස්සු අපි පාර්ලිමේන්තුවට යවනවා. දැනුගත්මක් තියෙන, අවබෝධයක් තියෙන, රටක් ජාතියක් ගැන හිතන්න පුළුවන්. කා පිළිබඳවත් කා අතරත් මොන ජාති ආගම අතර වුණත් අපිට පේනවා සමානාත්මතාවයෙන් සලකන්න පුළුවන් මිනිස්සු අපිට අවශ්‍ය වෙනවා පාර්ලිමේන්තුවට යවන්න. ඒතර ඒ ගුණයක් තියෙන මිනිස්සු තමයි සමාජයට අද අවශ්‍ය වෙන්නේ. ඒ ගුණයක් නැති මිනිස්සු සමාජයේ තුල විවිධ තැන්වල විවිධ පුටුවල සහ නොයිකුත් තැන්වල ඉන්න නිසා තමයි පින්වත්නි අපිට පේනවා බොහෝ වෙලාවට අපට සමාජයේ තුල යම් අසහනකාරී ස්වභාවයක් ගොඩනැගිලා තියෙන්නේ. දැන් බලන්න මේ අසහනකාරී ස්වභාවය තුල බුදුරජාණන් වහන්සේ මේ සමානාත්මතාව කියලා කියන සංකල්පේ සමාජය තුල සමාජගත කරනකොට කාන්තාවන්ට ලබා දීච්ච තැන අපි දන්නවා ඉන්දියානු සමාජය ගැන ಭಾರತೀಯ සමාජය ගැන කාන්තාව විඳපු වේදනාවන් දුක් ගැන අපිට අමුතින් සඳහන් කරවන්න අවශ්‍ය වන්නේ නැහැ. හැබැයි ඒ වුණාට අපිට පේනවා බොහෝ වෙලාවට රටේ ලෝකයේදී කාන්තාවන්ගේ අයිතිවාසිකම් සමහරට වරප්‍රසාද අහිමි වෙන අවස්ථාවන් තියෙනවා. ලෝකයේ ඇතම් රටවල් වල අරාබි රටවල් වල ජීවත් වෙන සමහර දරුවන්ට කාන්තාවන්ට අධ්‍යාපනයක් තිබුණේ නැහැ. නොබෙල් ත්‍යාගයේ පවා ලබාගත්ත මලාලි වගේ දැරිවියක් ගත්තට පස්සේ මේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ඒ වගේම අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් ඉතාමත් නිර්භීත ලෙස පෙනී හිටපු කෙනෙක්. ලෝකේ කාන්තාවාදී ව්‍යාපාරය කියලා එකක් තිබෙනවා. කාන්තාවාදී විශ්ලේෂණය කරන්න පුළුවන් සාහිත්‍යය තුළින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවක් තුළදීම අර කාන්තාවන්ට සමානාත්මතාව දෙන්න ඉත්තිපි පණ්ඩිතා හොන්ති තත්ත විචක්කන යම් යම් තැන්වලදී ස්ත්‍රියත් පුරුෂයා හා සමාන විදියටම පණ්ඩිත ලක්ෂණ පෙන්වුම් කරනවා. ඒ නිසා ඒ කාන්තාවක් වුණායයි කියලා ඒට කාන්තාවකට හිමිවිච්ච වරප්‍රසාද සමාජය තුළින් අයින් කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. නමුත් අපිට පේනවා කාන්තාවක් නිසා සමහර තැන්වලට යන්නට බෑ. අපේ රටේ සමහර ආගමික පූජනීය ස්ථානවලට කාන්තාවක් නිසා යන්න බෑ. හැබැයි මේ ලෝකේ කාන්තාව හිටියේ නැත්නම් ජීවයගේ පැවැත්මක් නැහැ. භාග්‍යතුන් වහන්සේ බෝසත් කෙනෙක් උත්පත්ති ලැබුවේ ඒ අවස්ථාව ලබා දුන්නේ අම්මා කෙනෙක්. අද මේ කවුරුත් කාන්තාවන්ට නීති රීති පනවන සියලු දෙනාම ඔක්කොම Tamanගේ අම්මගෙන් උත්පත්ති ලැබපු පිරිස. හේමමාලා දන්ත කුමාරයා දන්ත දාතුන් වහන්සේ ගේන්න පුළුවන් නම් ශ්‍රීමා බෝධින් වහන්සේ සංඝමිත්තා තෙරණින් වහන්සේ ගේන්න පුළුවන් නම් ඇයි අපේ කාන්තාවන්ට ඒ වගේ තැන්වලට යන්න බැරි? කවුද මේ වරප්‍රසාදය අහිමි කළේ? බුදුරජාණන් වහන්සේද? නෑ. අපිම හදාගත්ත, අපිම ගොඩනගාගත්ත, අපිම සම්මත කරගත්ත, අපිම වටිනවයි කියලා හිතාගත්ත, අපිම එක්තරා ආකාරයකට කොටුවකට සිරිවිච්චි මනෝමූලික වශයෙන් මානසික වශයෙන් ඇතිවිච්චි සංකල්පයන් තුළ තමයි අපිට පේනවා මේ සියල්ලක්ම ගොනු කරගෙන සකස් කරගෙන තියෙන්නේ. ඒ නිසා කාන්තාවකට මේ සමාජය තුළ පිරිමිය හා සමාන විදියටම ඕනම කටයුත්තක් කරන්න පුළුවන්. අපි පසුගිය දවසක දැක්කා අධිවේගී මාර්ගයේහි බස් ධාවනය කරන කාන්තාවන් පිළිබඳව. මල්ශාලාවල ඉම්බාම් කරන කාන්තාවන් පිළිබඳව අපි දැකලා තියෙනවා. ගඩොල් කපන කාන්තාවන් අපි දැකලා තියෙනවා. වෙල්ඩින් වැඩ කරන කාන්තාවන් දැකලා තියෙනවා. ඒක දැරිවියක් අපි දැක්කා වාහන පින්තාරු කරන ස්වභාවය.
නිසා කාන්තාවටත් මේ සමාජය තුළ ඕනෑම දෙයක් කරන්න පුළුවන්. කාන්තාවක් නිසා යාට මේ සමාජයේ තුළ වරප්‍රසාද අහිමි වෙන්න බෑ. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුළ හිටපු ශ්‍රාවිකවන් බලනකොට තනතුරු දරපු අය බලනකොට දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේද අපි අනුගමනය කරන්නේ වෙනත් කෙනෙකුගේ ධර්මයේද අපි අනුගමනය කරන්නේ. වෙනත් බ්‍රාහ්මණයන් කියපු ධර්මයේද අපි අනුගමනය කරන්නේ. ඒ නිසා මේ ගෝත්‍රිකවාදී ස්වභාවය අපි අත්මිදිය යුතු වෙනවා. මේ ගෝත්‍රිකවාදී ස්වභාවයේ தත්ත්වයේ මිනිස්සෙක් මේ ජීවිතය තුළ යම් විදියකින් මේක අයින් කරගත්තේ නැත්නම් අර මා මුලින් සඳහන් කළ ආකාරයකට අසහනය, පීඩාව, අසමගිය, නොදියුණුව මේ සියල්ලක් මේ ලෝකෙ තුල තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම අපිට පේන්නේ මේ ලෝකයේ තුල මිනිසුගේ ජීවිතයේ තුල ඊ타ත්ම පීඩාකාරී ස්වභාවයකටපත් වෙලා රටක් දියුණු වෙන්නේ නැහැ, ජාතියක් දියුණු වෙන්නේ නැහැ. බලන්න මේවා අපි ඔක්කොම ගොඩනගාගෙන තියෙන తాවකාලික ලෝකයක් තුලනේ. ඒකනේ භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කළේ जो चिरंग जीवति वससतंग අපංවා බිහිවති. මිනිසෙක් මේ ලෝකයේ තුල අවුරුදු 100ක් ඊට වඩා පොඩි කාල පරිච්ඡේදයක් ජීවත් වෙන්නේ. දවස් 36000ක පමණ ප්‍රමාණයක් ජීවත් වෙන්නේ. මේ ඊ타ත්ම සුළු කාල පරිච්ඡේදයක් තුල ජීවත් වෙන අපි ගේනකොට කිසි දෙයක් ගෙනාපු නැති අපි මැරෙනකොට කිසි දෙයක් ගෙනියන්නේ අපි ගෙනියන්නේ කුසල කර්මයේ පමණමයි. තම තමන් උකහාගත්ත, තම තමන් ඉගෙනගත්ත, තම තමන් යහපත්යයි කියලා ගොඩනගාගත්ත, අයහපත්යයි කියලා ගොඩනගාගත්ත මේ කුසල කර්මයන් පමණක් අපි ගෙනියනවා. ඊට යට ඔය කියන ආකාරයකට මේ දේශනාව පුරාවටම ඔබට සඳහන් කරපු කාරණාවන් වලදී පැහැදිලි කරපු කිසිම දෙයක් අපි මේ ලෝකෙන් අපි මරණයටපත් වෙනකොට අපි කිසිම දෙයක් පින්වත්නි අපි ගෙනියන්නේ නැහැ. එනිසා එතකොට අපිට පේනවා මේ අසමානතාව කොයිතරම් සමාජය තුළ මුල් බැහැගෙන තියෙනවද? මේ අසමානතාව වපුරවන්නට කවුද සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නේ? ඒ අසමානතාව නිසාම සමාජය තුළ ඇති වෙලා තියෙන ගැටුම්කාරී ස්වභාවය, අසහනකාරී ස්වභාවය, කලකිරීම සහගත ස්වභාවය. දැන් සමහරවිට ලංකාව අත්හැරලා දාලා සමහර තරුණයෝ යනවා විදේශගත වලට. ඇයි? මේ සමාජය තුළ තිබෙනා වූ අසහනකාරී ස්වභාවය නිසාම. එනිසා මේ අසහනකාරී ස්වභාවයේ අසමානකාරී ස්වභාවය සමාජය තුළ නැති කරන්න නම් ඊ타මත් වැදගත් වෙන දේශනාව තමයි බුදුරජාණන් වහන්සේගේ අපට පේනවා ධර්මයේ තුළ පෙන්වම් කරපු පංචශීල ප්‍රතිපත්තිය කියලා කියන කාරණාව. පංචශීල ප්‍රතිපත්තිය නියමාකාර විදියට මේ මිනිසුන්ගේ ජීවිතය තුළ, සමාජ ජීවිතය තුළ අපට පේනවා නිසියාකාරයෙන් පුරුදු පුහුණු කරගන්නට පුළුවන්කමක් තිබුණොත් ඔය කියන වචන තුලින් එකයි භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළේ මෙය සංඝහ වස්තුන් විදියට දානී ප්‍රියවචනේ අර්ථචර්යාව සමානාත්මතාව කියලා කියන වචන ටික මේ සියල්ලක්ම මිනිස්සෙකුගේ සමාජයක් තුළ පෞරුෂත්වයේ ගොඩනගන්න යහපත් වූ සමාජයක් ගොඩනගන්න හේතු වෙනවා. ඒ නිසා ඒකට මූලිකම සිද්ධාන්තයක් විදිහට න්‍යායක් විදිහට තමයි මා ඔබට සඳහන් කරන්නේ පංචශීල ප්‍රතිපත්තිය. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියපුවාම සත්‍යංගී ජීවිත තොර කරන්නේ නැහැ කියලා කියපුවාම එතනම අපිට පේනවා මනුෂ්‍ය ඝාතනයේ පමණක් නෙවෙයි සත්ව ඝාතනය මේ සියලුම දේවල් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. මේ ලෝකයේ තුල මනුෂ්‍යයා පමණක් නෙවෙයි අනිකුත් ත්‍රිසංගත සත්වුනුත් මේ ලෝකයේ තුල ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා. ඒ අයටත් මේ සමානාත්මතාව ගුණය කියලා කියන එක පෙන්වන්න අවශ්‍ය වෙනවා. කවුරුත් මේ සමාජය තුල ජීවත් වෙන්න කැමති. කවුරුත් මරණයට බයයි. ඒත් අපිට පේනවා දැන් බුදුරජාණන් වහන්සේගේ පංචශීල ප්‍රතිපදාව තුළ උගන්වපු කාරණාවේදී දේශනා කරපු කාරණාවේදී පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන වචනේ අරගත්තට පස්සේ මොනතරම් ගැඹුරු අර්ථයක් තියෙනවද? මේ ජාතීන් අතර ආගම් අතර සහජීවණින් යුක්තව ජීවත් වීමේ වටපිටාව ප්‍රතිපදාව එතනදී අපිට කියලා දීලා තියෙනවා. අපේ රටේ සමහර වෙලාවට සමහර ජාතීන් ඊටාත්ම බියෙන් යුක්තව ජීවත් වෙනවා. ඔවුන්ට සමහර තැන්වල සුළු ජාතීන් විදිහට සලකනවා, මහ ජාතීන් විදිහට සලකනවා. පින්වත්නි සමානාත්මතාව කියලා වචනේ අරගන්නකොට අපිට මේ සුළු ජාතීන් මහ ජාතීන් කියලා එකක් ඇත්තේ නැහැ. සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් විදිහට සලකන්න පුළුවන්. සියලු දෙනාම මිනිස්යන් විදිහට සලකන්න පුළුවන්. සියලු දෙනාම මිනිස්යන් විදිහට සහ ශ්‍රී ලාංකිකයන් විදිහට සලකනකොට
හැම වෙලාවක් තුළදීම භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරන්න ගියේ දේශනා කළේ ඒ පුජ්‍යලයාගේ ක්‍රියාව සහ ඔහුගේ තියෙන ගුණය පිළිබඳව. ඒ නිසා අපිට පේනවා මේ මූලික දේශනාවන් වල තිබිච්ච කාරණාව අද ඊ타මත්ම හොඳින් අවබෝධ කරගන්නවා නම්, ඒ ධර්ම මාර්ගය අවබෝධ කරගන්නවා නම්, ඒ ධර්ම මාර්ගය අවබෝධ කරගත්ත කෙනෙකුට මම හිතන්නේ හොඳ සමාජයක් නිර්මාණය කරන්න පුළුවන්. ඊ타මත්ම සාමකාමී සමාජයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා මේ සහජීවනයේ තුළ ඉවසීම කියලා කියන කාරණාව, අන්‍යයට ගරු කිරීම කියලා කියන කාරණාව, ඒකයි භාග්‍යතුන් වහන්සේ ගැටුම් කවදාවත් ඇති කරගත්තේ නැහැ. වාද විවාද කළාට, ආගම් අතර වාද විවාද ඇති වුණාට තමන්ට සතුටක් බිහි කරගත්තේ නැහැ. ඒ නිසා හැම තැනකදීම භාග්‍යතුන් වහන්සේට ගරුත්වය කියලා කියන දේ හිමි වුණා. ඒ නිසා අපිට පේනවා පංචශීල ප්‍රතිපදාව තමයි ඊ타මත්ම වැදගත් වෙන්නේ මේ යහපත් වූ සමාජයක් ගොඩනගා ගන්න. ඒ වගේම සමානත්මතා සමාජයක් ගොඩනගා ගන්නට. මම හිතනවා කල්පනා කරනවා අපට මෙන්න මේ කියන මූලික කාරණාවන් අපිට අවබෝධ කරගන්න පුළුවන් නම්, මේක තේරුම් ගන්නවා නම්, මේ තේරුම් ගැනීම කියලා කියන්නේ, මේ අවබෝධයම කියලා කියන්නේ බුද්ධ දේශනාව තුළ දේශනා කරපු වටිනා කාරණාවක්. එතකොට අපි මේ සියල්ලක්ම අත්හැරලා අමතක කරලා තමයි අපට අපේ ජීවිතය තුළ අපි කටයුතු කරන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාටම අද මැදින් පුර 15 පොහොය දවසේදී අප ප්‍රාර්ථනා කරන්නේ අපි බුදු මඟ යමු. තවත් කෙනෙකුගේ මඟක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගනිමු. තථාගතයන් වහන්සේ දේශනා කරපු වටිනා ගැඹුරු දර්ශනය අපි තේරුම් ගනිමු. ඒ දර්ශනය අද මුළු මහත් ලෝකෙම ඉල්ලා සිටින දෙයක්. ස්වභාව ධර්මයේ පවා එතකොට අපට ආශිර්වාදය කරනවා. සතා සිපාවට සියලු දෙනාටම ඊ타මත්ම යහපත් ලෙස මේ සමාජය තුළ අපට ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා අපට අපේ ජීවිතය තුළ මෛත්‍රී සහගත ස්වභාවය අපිට පතුරවන්න පුළුවන්කමක් තියෙනවා. අර පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන ශික්ෂාපදයේ කතා කරන විටම අපේ මෛත්‍රී සිතක් පැතිරීමේ ගුණය කියලා කියන එක පෙන්වන්න කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මෛත්‍රිය පැතිරිච්ච ලෝකයක් අද ඉල්ලා සිටිනවා. අද බලන්න යුක්‍රේනය වගේ රටවල් වල, රුසියාව වගේ රටවල් වල මේ අසමානකාරී ස්වභාවය නිසා දහස් ගණනක් මිනිස්සු මරණයටපත් වෙනවා. අපේ රටේ එහෙම දහස් ගණනක් විවිධ කාලවකවාන් වලදී මිනිස්සු මරණයටපත් වුණා. මොන જાති වුණත් මිනිස්සු, මොන රටක වුණත් මිනිස්සු, මොන රටක වුණත් මේ ලෝකයක් වෙනස් කරන්න පුළුවන් මිනිස්සු මරණයටපත් උනේ. අපිට අපි හැම වෙලාවක් තුළදීම අන් අයගේ දුකේදී දුක් වෙන්නත්, අන් අයගේ සතුටේදී අපිට සතුට වෙන්නත් ඒ මනුෂ්‍ය ගුණධර්ම අපට අපේ ජීවිතය තුළ ඇති කරගත යුතු වෙනවා. ඒ නිසා අසහනයකින් තොරව සමානාත්මතාවයෙන් යුක්තව කාටත් අපි පොදුවේ හා සමාන විදිහට සලකන්න, ඒ සැලකීමේදී කීකනාගේ තියෙන හැකියාවන් විවවතාවන් අනුව තනතුරු සහ නොයෙකුත් දේවල් ලැබෙන අවස්ථාවන් තිබෙනවා. නමුත් අපි ජාතියක් විදිහට, රටක් විදිහට, සම්බුද්ධ ශාසනයක් තුළ අපි මේ ගුණය වඩාත් හොඳින් අපි වර්ධනය කරගනිමු. අද මැදින් පුර 15 පොහොය දවසේදී මේ සදහම් දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලබාගත් අනන්ත කුසල ශක්තිය බලයෙන් ඔබ සියලු දෙනාගේම ජීවිත යහපත් වේවා. කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. තබන පියවරක් පාසා, ගන්නා හෙළෙන හුස්ම රැල්ලක් පාසා, ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රයේ සෝවිසි මහා ගුණී ශක්තිය බලයෙන් සිවි සම්මස්නහර 88 මිදුළු දක්වා විනිවිද යමින් සරුව ආරක්ෂාව සැලසේවා. කුසල් අරමුණෙන් බුදුගුණ බෙලෙන් මෙත්සිත බෙලෙන් සැපසේ නින්දියවා, සැපසේ අවදි වේවා. නපුරු සීන නොපෙනීවා, දෙවියන්ගේ ප්‍රසාදියත් ආරක්ෂාවත් ලැබේවා. මිනිසත් සතවර්ෂාධි කාලයක් ජීවත් වීමන තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරපු පින්වත් ඔබගේ මිය ගිහිලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ රට ලෝකයේ වෙනින් ජීවිතය කැප කරපු සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැමදෙනාමත් උතුම් නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසන ආදී සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් දෙවියන්ද අපි හැමදෙනාද පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. අකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.